සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානන් වෙන මොහොත. ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනී මිහිදු මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලංකා භූමිය ස්ථාපිත කරන්න මිහිදු මහරහතන් වහන්සේ තමයි එදා පොසොන් පුන් පොහෝ දවසක මේ ලංකා භූමියට වැඩම කරන්න. මිහිදු මහරහතන් වහන්සේ වැඩම කරලා ඉස්සරලාම රජ්ජුරුවන්ට දේශනා කරපු මුල්ම දේශනාව තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ. ඇතෙකුගේ පා සටහන් ඇසුරු කරගෙන මේ චුල්ලහත්ති පදෝපම කියන්නේ හස්තියෙකුගේ පා සටහන් මුල් කරගෙන ශාස්තෘන් වහන්සේ නමක් හොයාගෙන යන කෙනෙක් හරියටම ශාස්තෘවරයෙක් බුදුරජාණන් වහන්සේව අඳුනගන්න ආකාරය බොහොම ලස්සන දේශනාවක් උපමා ඇසුරෙන් දේශනා කරලා එදා දේවානම් පේතිස් රජ්ජුරුවන්ව තිසරණී පිහිටෙව. පසුවදා මිහිදු මහරහතන් වහන්සේ මාලිගාවට වැඩම කරලා දෙවනි දවසේ දහවල් දානය වළඳලා එදා රාත්‍රීත් දෙවියන්ට ආරාධනා කළ සමචිත්ත පරියාය සූත්‍රයෙන් මිස්සක පව්වෙදි දහම් දෙසවා. හැබැයි එතනදි මනුස්සයම් බනැහුයි නෑ. දෙව් බමුන්ට තමයි මිස්සක පව්වෙදි රාත්‍රී සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසුයි. දෙවනි දවසේ මාලිගාවට දහවල් දානයට වැඩම කරලා අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරු 500කට ඒ භූමියේදී පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සච්ච සංයුක්තයෙන් දහම් දෙසුව. ඒ බණහල 500 දෙනෙක් සෝවානාදී මාර්ග පල් ලබනු. අන්නේ බණ කියලා අවසන් වෙනකොට දේවානම්පේතිස්ස රජ්ජුරුවන්ගේ මාලිගාව ඉදිරිපිට විශාල පිරිසක් එකතු වෙලා. මිනිස්සු බොහෝ පිරිසක් ඇවිල් අනේ අපිටත් බණහන්න ඕනේ අපිටත් බණහන්න ඕනේ. මොකද කලින් දවසේ රජ්ජුරුවෝ එදා දඩේ මේගේ තනියම නෙමේ 20000ක පිරිසක් එක්ක තමයි කියන දඩේ මේගේ. ඒ පිරිසම එදා ආයුධ බිම තියලා මිස්සක පව්වෙදී රජ්ජුරුව බණහනකොට ඒ සියලු දෙනා තෙරුවන් සරණ ගියා. මේ අය ගෙවල් දොරවල් වලට ගිහිල්ලා තමන්ගේ ගම්බිම් වලට ගිහිලා කියා හිටියා ඔන්න දඹදිව ඉඳන් මේ වගේ භික්ෂුන් වහන්සේලා අහසින් වැඩම කරලා මිස්සක පව්වට ඔන්න හෙට දවසේ රජ්ජුරුවන්ගේ මාලිගාවට දහවල් දානයට වඩිනවා. දැන් මේ පණවිඩේ හැම තැනම පැතිරිලා. ඒ නිසා විශාල පිරිසක් මාලිගාව ඉදිරියට ඇවිල්ලා රජ්ජුරුව එලියට ඇවිල්ල බැලුවා විශාල ගෝසාාවක් මිනිස්සුන්ගේ ඉල්ලීම අනේ අපිට බණහන්න ඕන. හැබැයි මාලිගාව ඉඩනෑ. රජ්ජුරුවන්ට එක පාට සිහිවුණේ ජෝතිය වනේ ඇත්ගාල රජ්ජුරුවන්ගේ ඇත්තු හිටපු ඇත්ගාල මේ ඇත්තු ටික ඉක්මනට ඉවත් කරලා ඇත්ගාල සුද්ධ පවිට්‍ර කරලා ලස්සන මණ්ඩපයක් හැදවා. එතනට අඩබෙර ගහලා මිනිස්සු රැස් කරා. අඩබෙරයක් ඇරිය 4 දිසාවටම මිනිස්සුන්ට එතනට බණහන්න එන්න කියලා. මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමනීරයන් වහන්සේ බණ්ඩුක උපාසක එදා රාත්‍රී කලින් දවසේ රාත්‍රී පැවිදි කරලා තිබුණේ. එතකොට මේ සියලු දෙනා පෙරහැරෙන් මාලිගාවේ ඉඳන් වඩම්මගෙන ගියේ ජෝතිය වනේ මේ මණ්ඩපේ මතට. මිහිදු මහරහතන් වහන්සේ මේ මණ්ඩපේට වඩම්මලා අනෙක් රහතන් වහන්සේලා සමග ධර්මාසනයේ වඩා හිඳවලා රජ්ජුරුවම වැඳගෙන ආරාධනයක් කරා ස්වාමීනී මේ ඉන්න මගේ රටවැසියන්. මේ රටවැසියන් ගැන කරුණාවෙන් ඔබවහන්සේ මේ උතුම් ධර්මය බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දහම් බණපද මේ මගේ රටවැසියන්ට දේශනා කරන සේක්වා කියලා ආරාධනයක් කරා. මිහිදු මහරහතන් වහන්සේ එතනදී සාමාන්‍ය මනුස්්‍යයන්ට දේශනා කරපු දේශනාව තමයි දේවදූත සූත්‍රය.
පිංහතුනේ ඔය සිදුවීම සිදුවනේ අද අනුරාධපුරේ විශාලම චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි භූමිය ඒ තමයි ජේතවන චෛත්‍ය පිහිටි ඒ පිම්බිම මතදී. එදා රජ්ජුරුවන්ගේ ඇත්ගාල හැටියට හඳුන්නපු ජෝතිය වනේ කියලා එදා හැඳින්නුවේ අද ජේතවන චෛත්‍ය පිහිටලා තියෙනේ භූමිය. ඒ පුුණ්‍ය භූමිය තමයි මේ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ ඉන පැළදි පටිධාතුන් වහන්සේ තැන්පත්. ඒවගේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ කැලනියට වැඩම කරපු ගමනේ සමාපත්තියෙන් වැඩසිටිය ඒ උතුම් භූමිය අනාගතයේ විශාල චෛත්‍යයක් මේ භූමිය ඉදි වෙනවා කියලා බුදුවැසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමගේ භූමියේ සමාපත්තියෙන් වැඩඉඳලා ඒ භූමිය පූජනීයත්වයට පත් කරනවා. අන්නේ පිම්බිමේමයි එදා මිහිදු මහරහතන් වහන්සේ ඔය දේශනාව කරන්නට යෙදුනේ දේවදූත සූත්‍රය. පිංහතුනේ මේ දේවදූත සූත්‍රය ඇසුරෙන් තමයි අද මේ ධර්මානු ශාසනාව අපි සිදු කරන්න. මේ දේවදූත සූත්‍රය මේක සඳහන් වෙන්නේ අපාය ගැන. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමිදි තමයි මේ දේශනාව මුලින්ම දේශනා කරන්නට යෙදුනේ. හැබැයි පිංහතුනී මේ අපාය ගැන සඳහන් වෙන දේශනාව බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අවසානි විශේෂෙන්ම ශ්‍රාවකයන්ට මතු කරලා පෙන්නන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ දේශනාව කළ අවසානි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා තංකෝපන අහම් භික්කවේ ඥාඥස් සමනස්සවා බ්‍රහක්මනස්සවා සුත්තා වදාමි. අපිචේ අදේව මේ සාමඥ්ඥාතන් සාමන් දිට්ටිං සාමං විදිතං තමේවාහං වදාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ කිසිම ශ්‍රමණයෙක්ගෙන්වත් බ්‍රාහ්මණයෙක්ගෙන්වත් කිසිම දෙවියෙක්ගෙන්වත් කාගෙන්වත් අහලා දැනගත්ත දෙයක් නෙමෙයි කියන. අපිච යදේව මේ සාමඥ්ඥාතන් තථාගතයන් වහන්සේ අවබෝධයෙන්ම ප්‍රත්‍යක්ෂ කරලා සාමන් දිට්ටිං මේ අපායි ස්වභාවය මේ විදිහමයි කියලා දැකලා සාමං විදිතං ප්‍රත්‍යක්ෂයෙන්මයි අවබෝධයෙන්මයි මේ දේශනාව කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒකට හේතුව පිංහතුනී අපාය දැන් අපි මේ අපායේ ස්වභාවය මෙහෙමයි. නිරේ කියලා දෙයක් තියෙනවා. මේ නිරේ ස්වභාවය මෙහෙමයි කියලා දේශනා කරාට සාමාන්‍ය මනුස්සයාට අපාය දකින්න තරම් දිවස් නුවණක් නෑ. ඒ නිසා බොහෝ දෙනෙකුට සැක උපදිනවා. ඕක ඔහොම්මමද? ඕක ඔය අපාය ඔක්කොම මෙහෙනේද? දැන් බලන්න බොහෝ පිරිසක් හිතාගෙන ඉන්න අපාය දිව්‍ය ලෝක ඔක්කොම තියෙන්නේ මේ ගමේ වටේ තමයි කියලා හිතනවා. පාරේ යනකොට සමහර වෙලාවට දකින අහිංසක මිනිස්සු, අසරණ මිනිස්සු, සමහරලාවට අනුන්ගෙන් අතපාගෙන ජීවත් වෙන හිඟන මිනිස්සෙක් දැක්කහම හිතනවා මේ මිනිස්සු මොන දුකක්ද විඳින්නේ. ඕන්න ඕක තමයි කියනොත් අපාය. ඔයිට වඩා අපායක් නෑ කියන. ඊළඟට අපි දකිනවා සමහර වෙලාවට බොහෝ සැප සම්පත් ඇති පෙර පිනත් එක්ක මෙලව බොහෝ භෞතික සැප සම්පත් තියෙන හොඳ යාන වාහන තියෙන බොහොම ලස්සන්ට ජීවත් වෙන කෙනෙක් දිහා බාහිරින් දැකලා ඔහුගේ අභ්‍යන්තරය වෙන දෙයක් වෙන්න පුළුවන්. බාහිරින් ඔහු ජීවත් වෙන රටාව දිහා දැකලා කෙනෙක් හිතන්න පුළුවන් ඔය තියෙන දිව්‍ය ලෝක අයොයිට වඩා දිව්‍ය ලෝකයක් නෑ කියලා. එතකොට මේ දිව්‍ය ලෝක අපාය ඔක්කොම මෙහේ කියලා හිතාගෙන ඉන්න ඒක නියත මිත්‍යා දෘෂ්ටියට අයිති දෙයක්. ඕපපාතික උපත කෙනෙක් පිළිගන්නේ නෑ කියන්නේ ඔහු නියත මිත්‍යා දෘෂ්ටිකේ. ඒ නිසා පිංහතුනී මේ දේවදූත සූත්‍රය බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා ප්‍රත්‍යක්ෂ කරලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට නිරේ ස්වභාවය දේශනා කරන දේශනාව. ඒකෙදි ඔබ තේරුම් ගන්නට ඕනෑ සමහර අවස්ථා තියෙනවා බුදුරජාණන් වහන්සේ පමණක් දකින අමනුස්්‍යයන්. හැබැයි බුදුරජාණන් වහන්සේ පමණක් නං ඒක දැක්කේ. උන්වහන්සේ දේශනා කරන්නේ තව ශ්‍රාවකයෙක් දකින තාක්කත්. ඒක අපිට දකින්න ලැබෙනවා ලක්කන සංයුක්තයේ සඳහන් වෙන සිදුවීම් වල. ඒ ලක්කන සංයුක්තයේදි මුගලන් මහරහතන් වහන්සේ දකින අමනුස්්‍යයන් ගැන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විස්තර කරද්දී තථාගතයන් වහන්සේ දේශනා කරන මොග්ගල්ලාන ඔය අමනුස්්‍යය ඔයිට කලින් මන් දැක්ක කියනවා. නමුත් තථාගතයන් වහන්සේ මේ වෙනකං කාටවත් ඒ ගැන දේශනා කරේ නෑ. ඒකට හේතුව මට සාක්ෂිකාරයෙක් නෑ කියන. බුදු කෙනෙක් දේශනා කරපු දෙයක් යම් කෙනෙක් සැකකරොත් ඔහොමත් අමනුස්යෝ ඉන්නවද? කවුද දැක්කේ? කොහොමද ඔප්පු කරන්නේ? දැකපු අය ඉන්නවද? ඕක විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේ සිතුවිලි පෘථග්ජනයන්ට ඇති වෙනවා.
එවැනි සිතුවිල්ලක් ඇතිවෙලා බුදු කෙනෙක් දේශනා කරපු දෙයක් යමෙක් සැකකරොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්නේ නිසා පිංහතුනි අපාය ගැනවේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධයෙන් දැකලාමයි. මේ අපායි ස්වභාවය කොහොමද කියලා ඔබට දැකගන්න අවශ්‍ය නම් ඒක දකින්න තියෙන්නේ දිවස්නුවනක් උපදවා ගැනීමෙන් මයි. වෙන කිසිම ක්‍රමයක් වෙන විද්‍යාවකින්වත් වෙන පරීක්ෂණයකින්වත් කැමරාවකින්වත් වෙනස් කිසිම ක්‍රමයකින් අපායි ස්වභාවය දකින්න පුළුවන්කමක් නෑ. පිංහතුනේ මේ දේශනාවදි බුදුරජාණන් වහන්සේ මේ දිවස ගැන මුලින්ම දේශනා කරන දිවස්නුවනි ස්වභාවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන නගරයක් මැද්දේ මිනිස්සු එහා මෙහා ගමන් කරනවා. මේ අතරේ පාර මැද ඉන්නව ඇස් ඇති පුරුසේ. ඔහු බලාගෙන ඉන්නවා මිනිස්සු ගෙවල් වලින් එහාට මෙහාට යන හැටි. මිදුලට එනවා එහා ගෙදරට යනවා පාරය ඇවිදගෙන එනවා. ඒ ගෙවල් ඇතුළේ දොරවල් ඇරලා තියෙනවනම් පේනවාගේ එහාට මෙහාට යන මිනිස්සු. ඒ වගේ බුදුරජාණන් වහන්සේ මිනිස් ඇස ඉක්මවාගිය දිවසකින් දකිනවා සමහරය කයෙන් සුචරිතයේදිලා වචනින් සුචරිතයේදිලා මනසින් සුචරිතයේදිලා ආර්යන් වහන්සේලාට නින්දා පහස කරන්නේ නැතුව පින් කරගෙන. ඊළඟට ලෞකික සම්මාධිට්ටියෙන් යුක්තව ජීවත් වෙලා මරණින් මත්තේ දිවියලෝකොල උපදින හැටි බුදුරජාණන් වහන්සේ දිවසින් දකින්නේ හරියට ඇස් ඇති කෙනෙක් පාර එහා මෙහා යන මිනිස්සුන් ඇස් දෙකෙන් දකිනවා වගේ කියන. එතකොට එතන කයින් සුචරිතය දෙනවා කියන්නේ කය මුල් කරගෙන අකුසල් කරන්නේ ප්‍රාණඝාත හොරකම් වැරදිකාමනේ කාමසේවනයේදීන් ආදී කයින් සිදුවෙන අකුසල් වලින් යා වලකිනු. වචනයෙන් සුචරිතය දෙනවා කියන්නේ යා බොරු කේලම් පරුස වචන හිස් වචන මේ වචනෙන් සිද්ධ වෙන අකුසල් වලින් වලකිනු. මනසින් සුචරිතය දෙනවා කියන්නේ යා හිතෙන් සිදු කරන අකුසල් අනුන්ගේ දේවල්ලෝට ආස කරනවා ලෝභ කරනවා ඉරිසියා කරනවා වෛර කරනවා අනුන් නැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙන්න මේ හිතෙන් රැස්වෙන ඊළඟට නියත මිත්‍යා දෘෂ්ටිය මෙලවක් නෑ පරලවක් නෑ ඒ මනසින් බැසගෙන ඉන්නේ අකුසල් වලින් ඔහු වැළකීලා එයා ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව ආර්යයන් වහන්සේලාට උපවාද නින්දා පහස නොකර බොහොම ධාර්මිෂ්ඨ ගුණයහපත් ජීවිත ගත කරන. එවැනි අය මරණින් මත්තේ සුගති යන ආකාරي බුදු ඇසින් දකිනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සමහර පුද්ගලයෝ මේ ජීවත් වෙන රටාවට අනුව කායිකව දුෂ්චරිතය දෙනවා. කයින් පුළුවන් තරම් අකුසල් වලේ දෙනවා. වචනෙන් අකුසල් කරනවා. මනසින් අකුසල් කරනවා. ආර්යයන් වහන්සේලාට නින්දා පහස කරන බුදු පසේ බුදු මහරහත්තන් වහන්සේලාට ගරහා කරන. මෙලෝ පරලෝ පිළිගන්නේ නැතුව දානයේ විපාක පින්පව් ගැන විශ්වාසයක් නැතුව නියත මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව අකුසල් කර කර ඉඳලා. එවැනි අය මරණින් මත්තේ ප්‍රේතලෝකොල උපදින ආකාරි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා කියන. සමහරයි තිරිසන්ලෝක උපදින ආකාරයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. අර නගරයේ ඇස් ඇති කෙනෙක් මිනිස්සු එහා මෙහා යනවා දකින්න යම්සේද මිනිස් හැස ඉක්මවාගිය දිවසකින් මරණින් මතු ඒ ලෝකෝල උපත කරායන ආකාරි බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිරේ ගැන විස්තර කරද්දි පෙන්නනවා මහණෙනි ඔය වගේම කයින් දුෂ්චරිතයේදිලා වචනින් දුෂ්චරිතයේදිලා මනසින් දුෂ්චරිතයේදිලා ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කරලා නොයෙක් අකුසල් මිත්‍යා දෘෂ්ටික අකුසල් රැස් කරලා මරණින් මත්තේ යථාබතන් නික්ඛිත්තෝ ඒවන් නිරේ හිසේ තිබ්බ බරක් බිමට අතහැරිය වගේ මෙහෙන් චුත වෙනකොටම යා අපායට ඇදිලා යනවා. මේ අපාය ගැන සඳහන් වෙන විස්තරයේ සඳහන් වෙනවා එයා අපායේ දොරටුව ළඟ තමයි කියන ඉස්සලාම පහළ වෙන්නේ. පින්වතුනි ඕපපාතික උපත කියන්නේ පහළවීමක් වෙන්නේ. ඒ කර්මාන් රූපිය තම තමන් රැස් කරගත්ත කර්මයට අනුව ශරීරයක් ඇතුව පහළ වෙනවා. ඒ අපායේ දොරටුව ළඟ පහළ වෙන්නකොට නිරිපල් ඔහු අල්ලගෙන ගිහිලා යම රජ්ජුරුවන්ට ඉදිරිපත් කර. දේවයන් වහන්සේ මෙන්න මේ වගේ පව්කරපු අකුසල් කරපු කයෙන් දුෂ්චරිතයේ යෙදුණු වචනයෙන් දුෂ්චරිතයේ දිච්ච මනසින් දුසිරිතයේ දුණු මේ වගේ පව්කාරයෙක් මෙන්න අපායටාවා මොහුට සුදුසු දනුවමක් පමුණුවන්න කියලා ඔන්න යම රජ්ජුරුවන්ට ඉදිරිපත් කර. ඔබ අහල ඇති අපාය යම රජ්ජුරුව ගැන මේ අපායට ගියාට පස්සේ යම රජ්ජුරුව කියන අපායට එන හැමෝටම දඩුවන් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් නෙමේ.
දේශනාව තියෙන්නේ ඔහු සාධාරණ විනිශ්චයක් ලබල දෙන. ඔහු මුලින් අවස්ථා 5ක් දෙනවා ඔහුට බේරගන්න පුළුවන්නම් කුසලයක් පිනක් මතු කරලා බේරලා යවන්න පුළුවන්න. ඔහු බේරලා යවනු. යම රජ්ජුරු අහනෝ එම්බා පුරුෂය නුඹ මේ වගේ අකුසල් කරද්දි. නුඹ මනුස්ස ලෝකෙදි පළවෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද කියලාහන්. දැක්කේ නෑ කියනවා. එතකොට යම රජ්ජුරු සිහිපත් කරන ඇයි නුඹ දැකලා නැද්ද? එදාම ඉපදිච්ච දරු උඩු වැලි අතට එක මලමුට්ට ගොඩේ අඬා කෑග ගහ ඉන්න මලමුට්ට ඇගේ ගාගෙන ඉන්න පුංචි දරුව දැක්කේ නැද්ද? ඒවනම් දැක්කයි කියනවා. එතකොට යම රජ්ජුරු අහනවා එම්බා පුරුෂය නුඹට හිතුන් නැද්ද මමත් ඉපදී යන කෙනෙක්. මමත් මේ වගේ ඉපදෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒ නිසාවත් මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? බයක් ඇතිවුන් නැද්ද කියන මේ සසර ඉපදීමේ දුක තුළ බලන්න ඉපදිච්ච දරුවෙක් පුංචි දරුවෙක් කොච්චර දුකක්ද විඳින්න කියලා මලමුට්ට ගොඩේ උඩු බැලි අතට. දැන් ඔබ ඉපදිලා ඔබට කාලයක් යනකොට මේක මතක නෑ. හැබැයි ඉපදීම කියන්නේ දුකක්. උපදින්න ගිහිල්ලා කොච්චරනම් දරුවෝ මැරෙනවද උපදින්න ගිහිල්ලා. ඒ නිසා යම රජ්ජුරුව සිහිපත් කරනවා එම්බා පුරුෂය නුඹට හිතුන් නැද්ද මමත් ඉපදී යන කෙනෙක්. ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? එතකොට කියනවා අනේ මට තේරුම් ගන්න බැරි වුණා. යම රජ්ජුරුව පළවෙනි පාර සිහි කරනවා එම්බා පුරුෂය නුඹ මේ වගේ අකුසල් කරපු කෙනෙක්. නුඹ මේ අපායට ඇදිලාවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න ආවන් නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් නිසා මෙහි ආවන් නෙවෙයි. නුඹේ ඥාතියෙක් යාළුවෙක් හිතවතෙක් දරුවෙක් අමුදරුවන් කරපු අකුසල් ගෙවන්න මෙහි ආවන් නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසා අපායට ඇදිලාවේ කියලා ඔන්න පළවෙනි වතාවේ යම රජ්ජුරුව කරපු අකුසලේ තමන්ටම සිහි කරවනු. එහෙම සිහි කරලා යම රජ්ජුරුව දෙවනි වතාවට අහනවා එම්බා පුරුෂය නුඹ මේ අකුසල් කරද්දි දෙවනි දේවදූතයවත් දැක්කේ නැද්ද? එතන දේවදූතයා කියලා විස්තර කරන්න කෙනෙකුට අකුසල් වලින් වලකින්න මේ ජීවිතයේ වැරදි හදාගෙන හම්බෝ මෙහිමනං අකුසල් කරලා මට මේවැ විපාක ලැබේ ඒ නිසාමං මේවා කරන්නේ නෑ කියලා ජීවිතය වෙනස් කරගන්න විදිහේ තීරණාත්මක තමන්ට ජීවිතයේ මෝන දෙන්න සිදුවෙන සිදුවී. දෙවනි දේවදූතය දැක්ක දහනු. එතකොට හෝ කියන නෑ මන් දැක්කි නෑ කියල්. යම රජ්ජුරු සිහිපත් කරන එම්බා පුරුෂය නුම දැකලා නැද්ද වයසට ගියාය. ජරාවට පත්වෙලා. වයසට ගිහිලා අවුරුදු 80 90 100 වෙච්චයින්න. ඇට සැකිලි වගේ. නැකිට ගන්න බෑ. එක තැන මලමුට්ට කරගෙන වෙවුල මෙහෙම දුක්විඳින මිනිස්සු දැක්ක නැද්ද කියලහනු. ඒ අයනන් දැක්කයි කිය. එතකොට යම රජ්ජුරු අහනවා එම්බා පුරුෂය නුඹටත් හිතුන් නැද්ද මමත් වයසට යන කෙනෙක්. මමත් ජරාවට පත්වෙන කෙනෙක්. ඒ නිසාවත් මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ මටත් මේ වගේ වයසට ගිහිල්ලා එක තැන් උනහම ව සිහිකර විදෝ ඉන්නවෙන්. ඒ නිසා අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද. හනේ මට තේරුම් ගන්න බැරි වුණා කියන. එතකොට යම රජ්ජුරුව දෙවනි පාරස්සෙහි කරන එම්බා පුරුෂය නුඹ මේ අපායිටාව නුබේ අම්ම කරපු අකුසල් ගෙවන්න නෙමේ. නුබේ තාත්ත කරපු අකුසල් නිසාවන් නෙමේ. නුබේ ඥාතියෙක් නෑයෙක් යාළුවෙක් හිතවතෙක් කවුරුවත් කරපු අකුසල් ගෙවන්නාවන් නෙමේ. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසයි අපායිටාවේ කියලා ඔන්න දෙවනි පාරස් සෙහි කර. ඊළඟට අහනවා එම්බා පුරුෂය නුඹ තුන්වෙනි දේවදූතය දැක්කද? දැක්කේ නැතෙයි කියන. එතකොට අහනවා නුඹ දැකලා නැද්ද ලෙඩ වෙච්ච මිනිස්සු? දැන් බලන්න ඔබ රෝහලකට ගිහිල්ලා සමහර මාරාන්තික රෝග හැදිච්ච ලෙඩ්ඩු ඉන්න රෝහල් තියෙනවා. ඊළඟට ඔය ඇක්සිඩන්ට් වෝඩ් එකකට හරි ගිහිල්ලා බලන්න ඇවිදලා මිනිස්සු ඇක්සිඩන්ට් වෙලාගෙන අය හදිසි අනතුරුවලින් ලේ පෙරාගෙන එක පිහියනුම් කාලා ගුටි බැට කාලා ලේ පෙරාගෙනන මිනිස්සු. ඒ තුවාලවල විඳෝන හැටි කෑගහන හැටි විලාප දෙන හැටි සමහරු පිච්චිලා සමහරු ගිනි තියලවෙන්න පුළුවන් ගිනි තියාගත්තයි. මෙතකොට මේ වගේ දුක්විඳින අය ඊළඟට ලෙඩ රෝග නිසා විඳවනෝ මේ වගේ ලෙඩ්ඩු දැකලා නැද්දහනු. දැක්ක කියන ඕන තරම්. එතකොට යම රජ්ජුරු සිහි කරන එම්බා පුරුෂය නුඹට ඒ වගේ අය දැකලවත් හිතුන් නැද්ද මමත් ලෙඩ වෙන කෙනෙක්. ඒ නිසාවත් මේ වගේ පව්කං කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද. හනේ මට ඒක තේරුම් ගන්න බැරි වුණා කියන. එතකොට තුන්වෙනි වතාවෙත් යම රජ්ජුරු සිහි කරනවා එම්බා පුරුෂය නුඹ මේ අපායටාවේ නුඹේ අම්ම කරපු අකුසල් ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් නිසාවන් නෙමෙයි.
නොබේ ඥාතියෙක් නෑයෙක් යාළුවෙක් හිතවතෙක් කවුරුවත් කරපු අකුසල් ගෙවන්නාව නෙවෙයි නුඹ විසින්ම කරගත්ත මේ අකුසල් නිසයි අපායට ආවෙ කියලා තුන්වෙනි පාරත් සිහි කරනවා. දැන් බලන්න තමන්ම කරපු අකුසලේ තමන්ට සිහි කරලා ඇතුළට යවන්න. දැන් තාම මේ අපාය ඇතුළට දාලන්නේ යම රජ්ජුරු විනිශ්චයක් දෙනවා අපායට ඇතුල් කරනවද නැද්ද කියන විනිශ්චය. ඊළඟට යම රජ්ජුරු අහනවා එම්බා පුරුෂය නුඹ මේ වගේ අකුසල් කරද්දි 4 වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද? දැක්කේ නෑ කියන. එතන 4 වෙනි දේවදූතයා හැටියට යම රජ්ජුරු සිහි කරන්නේ එම්බා පුරුෂය නුඹ දැකලා නැද්ද අහනවා. වැරදි කරලා රජ්ජුරුවන්ට අහු වෙලා දඬුවම් විඳින මිනිස්සු. ඒ කාලේ දඬුවම් වලදී ඔය රජවරු දීපු දඬුවම් තියෙනවා. දස වදේ කියලා සඳහන් වෙනවා. සමහරුන්ගේ එක්ක එක අතක් කපනවා. එක්ක අත් දෙකම කපනවා. මේ හිරිවට්ටල කපනවා නෙමෙයි පණ පිටින් අත කපන්නේ. ඊළඟට එක්ක කකුලක් කපනවා. කකුල් දෙකම කපනවා. සමහරුන්ගේ බෙල්ල දක්වා පොළොවේ වලලලා ඇතාලව්ව හිස පාගවනවා කියන. ඊළඟට උඩ එල්ලලා යටිපතුලේ ඉඳන් හැම ගලවනවා කියන. මේ වගේ ඒ කාලේ රත්වෙච්ච ගිනියම් වෙච්ච ලෝදිය ඔළුවේ හලනවා කියන. සමහරුන්ගේ දිව ඇදලා දිව කපනවා. මේ වගේ දඬුවම් ඉස්සර තිබිලා තියෙනවා. අද කාලේ එහෙම දඬුවම් නැහැ. එතකොට ඉස්සර දස වදේ කියලා රජවරු අපරාධකාරයන්ට දඬුවම් දෙන්නේ අන්න ඒ විදිහට. එතකොට මේ වගේ දඬුවම් මේවා හොරෙන් දෙනවත් නෙමෙයි. අඬ බෙර ගහලා රතු මල් මාලාවක් දාලා කස පහර දිදී නගරේ අරගෙන ගිහිල්ලා මිනිස්සු ඉදිරියේ තමයි රජවරු මේ වැරදිකාරයන්ට දඬුවම් දෙන්නේ. ඒ අනිත් මිනිස්සුත් ඒවට බය වෙලා වැරදි නොකරන්නයි ඒ විදිහේ දඬුවම් ඉස්සර දීලා තියෙන්නේ. එතකොට මෙහෙම දඬුවම් දෙනකොට දැන් මේවා ආරංචි වෙනවා දකින්නවනේ. අන්න අසවලා අහුවෙලා රජ්ජුරුව මෙහෙම දඬුවමක් දුන්නා. අන්න මේ විදිහට වද දීලා අද දඬුවම් දීලා මැරුවා. උලයින් දෙව්වා. ඕවා ආරංචි වෙනවා. එතකොටවත් හිතුන් නැද්ද අහනවා මමත් මේ වගේ වැරදි වැඩ පව්කම් කරලා මටත් මේ වගේ දුක් විඳින්න වෙයි කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියන. අන්න එතනදී 4 වෙනි වතාවටත් යම රජුරෝ සිහි කරනවා එම්බා පුරුෂය නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්මයක් ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු කර්ම ගෙවන්නව නෙමෙයි. නුඹ විසින්ම කරපු මේ අකුසල් නිසා ආවේ කියලා 4 වෙනි පාරටත් සිහි කරලා ආයෙමත් අහනවා එම්බා පුරුෂය 5 වෙනි දේවදූතයවත් දැක්කේ නැද්ද කියලා. දැන් අන්තිම අවස්ථාව. එතකොට යම රජුරවන්ට කියනවා අනේ මට බැරි වුණා මට තේරුම් ගන්න බැරි වුණා. එතකොට යම රජුරෝ කියනවා නුඹ දැකලා නැද්ද මැරිච්ච මිනිස්සු. මැරිලා දවස් 3-4ක් යනකොට ඉදිමිලා පුපුරලා ඕජාව වැగిරෙන මලකුණු මැරිලා සතියක් දෙකක් ගියේ දුගඳ හමන කුණු වෙච්ච මලකුණු දැකලා නැද්ද අහනවා කවදාවත්. ඒවනම් දැක්කා කියනවා. එතකොටවත් නුඹට හිතුන් නැද්ද අහනවා මමත් මැරෙන කෙනෙක්. මමත් හැමදාම ඉන්න මිනිස්සෙක් නෙමෙයි මම මැරෙන කෙනෙක්. ඒ නිසාවත් මේ වගේ පව්කම් කරන්න හොඳ නෑ කියලා හිතුන් නැද්ද? අනේ මට තේරුම් ගන්න බැරි වුණා කියන. දැන් බලන්න යම රජුරෝ අවස්ථා 5ක් දෙනවා කෙනෙකුට තමන් කරපු පිනක් කුසලයක් සිහි කරගෙන එතනින් බේරලා එවන්න පුළුවන් නම් බේරගන්න. හැබැයි ඒ අවස්ථා 5ෙදිම තමන්ම කරපු අකුසල් බලවත් වෙනකොට යම රජුරෝ සිහි කරනවා නුඹ මේ අපායට ඇදිලාවේ නුඹ මේ වගේ අකුසල් කරලා තිනවා මේ වගේ කයින් දුෂ්චරිතය දුන වචනෙන් දුෂ්චරිතය දුන මනසින් මේ වගේ අකුසල් කර ආර්යයන් වහන්සේලාට මේ වගේ නින්දා පහස කරා තුනුරුවන්ට ගැරැහුවා මිත්‍යා දෘෂ්ටික විටියන් නුඹ මේ වගේ පව් කරපු කෙනෙක්. නුඹ මේ අකුසල් කරලා මේ අපායට ආවේ අම්මා කරපු අකුසල් ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා නෑදෑයෙක් ඥාතියෙක් යාළුවෙක් කරපු කර්ම ගෙවන්නව නෙමෙයි. නුඹ විසින්ම කරපු මේ අකුසල් නිසායි අපායට ආවේ කියලා ඔන්න 5 වෙනි පාරට සිහි කරලා යම රජුරෝ ප්‍රශ්න අහලා ඉවරයි නිහඬ වෙනවා. යම රජුරෝ නිහඬ වෙන සැනින් යම පල්ලෝ ඇතුළට ඇදලා ගන්නවා කියන. ඔන්න ඔතන ඉඳන් තමයි අපාය ඇතුලේ වද වේදනා ටික මේ දේවදූත සූත්‍රයේ සඳහන් වෙන්නේ. පින්වතුනි මේ අපායට ඇදලා ගත්ත මේ නිරිස් සත්වයාට වද දෙන හැටි මේ දේශනාවේ සඳහන් වෙනවා. එකින් එක ඒ අපායෙන් අපායට වද හිංසාවලට ලක් වෙන හැටි. ඇතුළට ඇදලා අරගෙන රත් වෙච්ච ගිනියම් වෙච්ච පොළොවක ඉස්සරලාම කරන්නේ උඩු බැලි අතට දාලා උල් 5ක් අනිනවා කියන. අත් දෙකට කකුල් දෙකට පපුවට උල් 5ක් ඇනලා උඩු බැලි අතට දාලා තියෙන. ගිනියම් වෙච්ච පොළොවක කෑ ගහනවා විලාප දෙනවා
හැබැයි මතකතියාගන්න මේ අපේ වගේ ගොරෝසු කයක් නෙමේ. සතර මහා ධාතුගෙන් හටගත්ත කබලින්කාර ආහාරයෙන් පෝෂණය වන ගොරෝසු කයක් නං එයා කෑගහල වේදනාවිඳල මැරෙනවා. හැබැයි ඕපපාතිකව පහළ වෙන ශරීරයක් තුළ වේදනාව දැනෙනවා. කෑගහනවා විලාප දෙනවා හැබැයි චුතවීමක් නෑ. ආයායමත් මැරිලා එතනම පහළ වෙනවා කෙන සමහර. අකුසලේ ගෙවල අවසන් වෙනකං අපායෙන්න්නන් චුතවීමක් නෑකි නොහුට. එතකොට බලන්න මේ විදියට දැන් උඩු බැලි අත්තට අර උල් ගහලා දාලා තියෙන් මේ අවුරුද්දත් දෙකක් තුනක් නෙමෙයි. දීර්ඝ කාලයක් උඩු බැලි අතට දාලා තියෙනවා යමපල්. ඒ විතරක් නෙමෙයි නිරිපල්ලෝ කර්මාන් රූපය ඔවුන් රත මවා ගන්නවා කියෙන මේ ඇත්තට තියෙනෙ වන්නෙමේ. ඒ වගේ මවාගෙන ඒ කරත්ත රත මවාගෙන ඒවැන් මේ අයගේ ශරීර උඩින් එහාට මෙහාට යනවා කිනවර ගිනිියන් වෙච්ච පොළොවේ දාලා තියෙනගේ ශරීර උඩින් රතවලින් යනවා කිය. ඒ ගිනිියන් වෙච්ච කරත්ත රෝධ ඇඟ උඩින් යනකොට සම්පූර්ණයම උුණු වෙලා ශරීර දෙපැත්තට වෙන් වෙනවා කිය ආයා වෙනවා. හැබැයි කෑගහනුව බිලාප දෙනවා ගිනිියන් වෙච්ච යකඩ කාරත්තයක් රෝධ තමන්ගේ ඇඟ උඩින් යනකොට යම් වේදනාවත් දැනෙනවද ඒ විදිහම වේදනාවත් දැනෙනවා. කෑගහනවා විලාප දෙනවා හැබැයි බේරගන්න කෙනෙක් නෑ. ආයමත් ඒ විදිහටම එතන පහළ වෙනවා කියල. මේක තමයි අපායි ස්වභාවේ. ඊළඟට මෙහෙම වදදීලා යම පල්ලවර උල්ලොලින් ගලෝල කකුල් දෙකෙන් උත්සල ගන්නවා කිය. අරගෙන වෑයකින් හිසේ ඉදම් පහලටම රැහැගෙන යනවකි නැට සැකිල්ල දක්වා. කෑගහනවා විලාප දෙනවා කෙනෙකුගේ හම ගලවල මස් රහිනකොට යම් වේදනාවක් ඇති වෙනවාද ඒ වගේම වේදනාවක් දැනෙනවා. ඔහු කෑගැහුවට විලාප දුන්නට ඔහු බේරගන්න කෙනෙක් නෑ එතන. ඒ වේදනාව දැනෙනවා හැබැයි මැරිල චුත වෙන්නේ. ඔහු එතනම ඒ වේදනාව විඳවිදා කෑගගහ ඉන්නවා මිසක් ඒ ආත්මෙන් චුතවීමක් නෑ කියනවා අකුසලේ ගෙවෙනකන් චුත වෙන්න. එහෙම ඇට සැකිල්ල දක්වාම රැහැල වීසි කරනවා කියෙනොත් ගිනිියන් වෙච්ච පොලෝකට. කෑගගහ විලාපතිදී වේදනා විදිනකොට ආයමත් කය අරවි කලින් තිබ විදිහට ආයමත් හැදෙන. ඊට පස්සේ යම පල් වල්ලගෙන කකුල් දෙකෙන් අල්ලගෙන කකුල් දෙකේ ඉදං අනි පැත්තට රහිනවා කිය. මේ විදිහට මේ කර්මය මේ විදිහට එක දවසක් දෙකක් එක වතාවක් දෙකක් නෙමේ. අවුරුදු දහස් ගානක් ඔය විදිහට වෑයවල්වලින් රහිමින් ඇට සැකිල්ල දක්වාම රහිමින් ගිනිියන් වෙච්ච පොලෝකට වීසි කර අර අපායි දුක්විඳනවා කියනු. එදකොට මේ වගේ කෑගගහ විලාපතිදී දුක්හිඳල කාලයක් ගියාට පස්සේ ගිනිියංගුරු පර්වතයක් තියෙනවා කියන. මේ ගිනිියංගුරු පර්වතයට කස පහරදිදි ගිනිියං වෙච්ච යකඩ පතුරුවලින් පහරදිදි. කසවලින් පහරදිදී මේ අයි නක්ගනවක මේ අපා එක්කෙනෙ දෙන්නෙක් නෙමෙයි දුක්විඳන්න ඉන්නේ. එක රොත්තට ලක්ෂ ගනන් කෝටි ගනන් නිරිසත්වයෝ මේ අපායි දුක්විදි නො මේ පිරිසත් එක්. අර පිරිසටම ගිනිියං වෙච්ච යකඩ පතුරුවලින් කස පහර දිදී අර ගිනි අඟුරු පර්වතයට නක්ගන. හිතන්න ගිනිපාගන වගේ ගිනිියං වෙච්ච පර්වතයකට නගිනකොට යම් වේදනාවක් පිච්චෙන වේදනාවත් දැනෙනවාද කෑගගහ විලාපදිදී බේරීමක් නෑ ආපස්සට හැරෙන්න්න බෑ. පිරිසටම ගහනවා ගිනිියං වෙච්ච පතුරුවලි. කෑගගහ විලාපදිදී අර ගිනිියං වෙච්ච පරවතය උඩට නැගගන්නවා කිය. දුවදවා ගිහිල්ල මේ පරුවතෙන් කෝමහරි නැගලා උඩින් ඉක්මනට බලන්න කොහේට හරි පැනල බේරෙන්. අර පරුවතය උඩට නැගල පනිනකොටම වැටෙන්නේ ඊළඟට වැටෙන්නේ ලෝකුම්ඹ කියන නිරේට කිය. පිංහතුනී ලෝකුම්ඹ නිරේ ස්වභාවය ධර්මය විස්තර කරන්නේ ඔබ නිකන් සාමාන්‍යෙන් හිතාගන්න විශාල නිකං මුට්ටියක හැඩයක් සාමාන්‍ය විශාල එතකොට ඒ වගේ මේ පොළොවේ පිහිට විශාල ලිඳක් වගේ මුට්ටියක හැඩයකට පිහිටපු ලෝකුම නිරේ වගේ කිය. මේක හැම වෙලාවෙම පැහි තියෙන ලෝදිය තමයි කියෙන තියෙන්. අර පරවතයට නැගල පනිනකොටම වැටෙන්නේ මේකට. මේකට වැටෙනකොටම ශරීරයේ උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරයක් හැදෙනවා කිය. අර තියෙන ශරීරයේ උණු වෙලා පෙන ගුලියක් වගේ ශරීරය සම්පූර්ණයෙන් උණු වෙලා හැදෙන. එතකොට මේ අර පෙනගුලිය තුළ ඇස් දෙක නාසේ කට තියෙනවා. කෑ ගහනවා විලාප දෙනවා ගින්නෙන් පිච්චෙනකොට ලෝදියෙන් පිච්චෙනකොට යම් වේදනාවත් දැනෙනවද ඒ වගේම වේදනා උපදිනවා. හැබැයි බේරගන්න කෙනෙක් නෑ.
ගැලවීමක් නෑ. කොච්චර වේදනාව වින්දත් එතනින් චුතවීමක් නෑ. ඔහු එතනම කෑග ගහ විලාපදිදී ලෝකුඹ නිරේ ටික ටික යටට ගිහිල්ලා අඩිය වඳින්න අවුරුදු දහස් ගානක් ගිහිල්ලා තමයි කියෙනවා මේ ලෝකුම නිරේ යට අඩිය වදිනවා කිය. ආයි ටික ටික උඩට ඇවිල්ලා අවුරුදු දහස් ගානක් ගියාට පස්සේ අතනින් උඩට මතු වෙනවා කිය. ආයමත් ටික ඇතුළට ගිහිල් අඩිය වදින මේ වගේ උඩට පහලට යමෙන් බොහෝ කාලයක් ඒ ලෝකුම නිරේ තුළ ඉතා කටුක වූ දුක්කූ කර්ම විපාකයක් ගෙවනවා කියන මේ අපායට වැටිච්ච කෙන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කර්මයේ ගෙවල අවසන් වෙනකන් චුතවීමක් නන්නෑ කිය. පිංහතුනි ඔය ලෝකුම නිරේ තුළ දැන් අප හිතම කෙනෙක් කරපු කර්මය ඔය වගේ එක අපායක දුක් විඳන්නකොට ඒ කරපු කර්මය ගෙවිලා ඉවර වුණොත් එයා එතනින්ම චුත වෙලා කොහිට හරියන්න. එක්ක මනුස්ස ලෝකයකට එන්න පුළුව. පිනක්මත් අර කර්මයගෙවල අවසන් වෙනකොට ලොකු පිනක් බලවත් වනොත් එතනීම අපායන් චුත වෙලා දිවිය ලෝක පහල වෙන්නත් පුළුව. සමහල්ලාට තිරිසන් ලෝකෙකට හරි ප්‍රේත ලෝකෙකට හරි එන්නත් පුළුව. හැබැයි ඔහුගේ කර්මය තවදුරටත් බලවත්නම් ඔහු ඒ ලෝකුම නිරේම දුක්හිඳලා ඊළඟට වැටෙනවා කියනවා එතනින් යම පල්ලු ඔවුන්ව ඇදල අරගෙන වීසි කරනවා කියෙන මහා නිරේට බිලි කොක්කු වගේ කොහොමහරි දාලා අර පෙන ගුලිය වගේ ඉන්න සත්වයන් අල්ලල වීසි කරනවා කියනවා මහා නිරේට ඒ යම පල්ලො වීසි කරන්න. මේ මහානිරේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මහානිරේ ගැන පෙන්නනවා ඔබහල ඇති ආනන්තරි අකුසලයක් කරොත් ඒක විපාක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කල්පයක් මහානිරේ දුක්විඳින්න වෙනවා කිය. කල්පයක්. එතකොට ආනන්තරි අකුසලයක් කරපු කෙනා කල්පයක් එක දිකට මහානිරේම දුක්විඳෙනවා. එතකොට මේ මහානිරේ ස්වභාවේ ධර්මය විස්තර වෙන්නේ ඔබ නිකාන් සාමාන්‍යෙන් හිතාගන්න හතරැස්ව පිහිටි විශාල ශාලාවක් ගැන හිතන්. විශාල ශාලාවක් තියෙනවා හතර පැත්තෙම බිත්තිවලින් වට වෙච්ච උඩිනුත් වැහිලා තියෙන යටිනුත් වැහිලා තියෙන කිසිම පැනගන්න අතක් නැති විශාල ශාලාව. එතකොට මේ වගේ ගිනියන් වෙච්ච රත්වෙච්ච ශාලාවක හැඩෙක් වගේ තමයි කෙන මහා නිරේතියෙන්. මේක ඇතුළේ පැහෙනවා තැම්බෙනවා පිච්චෙනවා විලාප දෙනවා පැනගන්න අතක් පේෙන් නෑ කියෙන්. බොහෝ කාලයක් ගියාට පස්සේ එක පැත්තක ඈතින් දොරටුවක් එක පැත්තකින් ඇරිලා පේනවා. එතකොට මෙතනින් පැනගන්න පුළුවන් කියලා හිතාගෙන අර ඉන්න නිරි සත්‍යයෝ එක රොත්තට ඒ පැත්තට දුවගෙන කෑ ගගහ විලාපදිදී ඒ පැත්තට දුවනවා කියෙන්. එහෙම දුවගෙන යනකොට ඒ දොරටුවට ලංවෙනකොටම ඒ පැත්තෙන් විශාල ගිනි ජාලාවක් එනවා කියනවා අනි පැත්ති බිත්තියම වදින තරන් ගිනි ජාලාව. මේ ගින්න කාගෙන ගින්නෙන් පිච්චේගෙන කෑග ගහ කාගෙන දුවනවා ඒ පැත්තට මෙතනින් පැනගන්න. ඒ ගින්නට ලංවෙනකොට දොරටුව ළඟට ලංවෙනකොටම සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ල විතරයිකෙන ඇට සැකිල්ලෙන් දුන්දාන ගිනියන් වෙච්ච මට්ටමටම රත්වෙනවා කියන. චුත වෙන්න කෑ ගහනවා විලාපදීගෙන දොරටුව ළඟට එනකොටම ඒ දොරටුව වැහෙනවා කිය. ඒක තමයි මහා නිරේ නිරි සත්වයන් දුක්විඳින ආකාරය ධර්මය පෙන්න්න. දැන් ඒ දොරටුව වැැහුණ. ආයමත් අර ශරීරයේ කලින් තිබ්බ විදිහටම සැනින් පහළ වෙනවා. ඊළඟට ඒ කයට වේදනා දැනෙනකොට තව පැත්තකින් අනි පැත්තෙන් දැම්පේනවා තව දොරටුවක් ඇරිලා. ඒ පැත්තට අර පිරිසම රොත්ත පිටින් දුවනෝ දැන් ඒ පැත්තට එතනින් පැනගන්න. පිරිස දුවගෙන යනකොට ඒ පැත්තෙනුත් විශාල ගිනිජාලාවක් එනවා අනි පැත්ති බිත්තියේ වදින තරම් විශාල ගිනිජාලාවක් එනවා. මේ ගින්න කාගෙන ගින්නෙන් පිච්චීගෙන දුවගෙන යනකොට සම්මස් නහර පිලිස්සිලා ඇට සැකිල්ලෙන් දුන්දාන මට්ටමට ගිනියන් වෙච්ච මට්ටමට ශරීර පිලිස්සෙන. එහෙම දුවගෙන ගිහිලා ඒ දොරටුව ළඟට යනකොටම ඒ දොරටුවත් වැහෙනවා කියන. මේ විදිහට බොහෝ කාලයක් මහා නිරේ තුළ එහාට දුවනවා මෙහාට දුවනවා ගින්නෙන් පිච්චි දුක්විදිනවා කියන මහා නිරේ උපදින නිරි සත්‍යය. බුදුරජාණන් වහන්සේ පෙන්වා ඔය වගේ කාලයක් බොහෝ කාලයක් අවුරුදු දස දහස් කනන් ලක්ෂ ගණන් කර්මාන් රෝපීව මේ දුක විඳ විඳාඉන්න. දැන් අපි හිතම යම් කිසි කෙනෙක් ඔය දුක විඳ ඉන්නකොට ඔහුගේ අකුසලේ ගෙවිලා ඉවරණ. ඔහු එතනින්ම චුත වෙලා කොහේ හෝ ඊළඟට බලවත්වෙන කර්මයට අනුව ආයු උපතකට ඇදිලා යන. හැබැයි ඔහුගේ අකුසලේ තාම බලවත් නං ඔහු එතන මායමත්
එතනම පහළ වෙනවා. එක්කො එතනින් ඊළඟ අපායට වැටෙන. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේ නිරිස් සත්වයෝ මේ විදිහට කෑ ගහගෙන එහාට මෙහාට දුවන අතරේ එක මොහොතක් එනවා එක දොරටුවකින් පැනගන්න පුළුවන් අවස්ථාව. අර පිරිසම ගින්න කාගෙන ගිහිල්ලා ඒ දොරටුව ළඟට එනකොට දොරටුව ඇහෙන්නේ පැනගන්න අවස්ථාවක් එනවා. එතනින් පනිනකොට වැටෙන්නේ ගූත නිරය කියලා අපායකට කියන. මේ ගූත නිරේ ගැන ධර්මය සඳහන් වෙන්නේ ඒකත් හරියට ලෝකුම නිරේ වගේ. විශාල අසූචිවලින් පිරිච්ච අසූචි වගේ දුර්ගන්ධයක් එන්න කියෙන. ඒක ඉන්නවා කෙන පනුව විශාල පනුව ගොඩ. ඒකට වැටුනට පස්සේ මේ පනුව මුළු ශරීරයම වහගෙන සම්මස් විදගෙන ගිහිල්ලා ඇටමිදුළු තමයි කෙන ඔවුන් ආහාරයට ගන්න. ඔබ හිතන් අර වැටුනට පස්සේ මුළු ඇඟම විදින වට්ට කරගෙන ඇඟ වටේට විදගෙන හාරගෙන ගිහිල්ලා ඇටමිදුළු කන මේ සත්තු ඉන්න තැනකට තමයි ඊළඟට වැටෙන් අපායක් හැටිය. මේවා කර්මාන් රූපිය මැවෙන දේවල්. අකුසල විපාක ගෙවන්න අපායේ පහළ වෙලා ඔවුන්ට විඳින්න සිද්ධ වෙන දේවල් මේ බුදුවැසින් බුදුරජාණන් වහන්සේ දැකලා දේශනා කරන්න. එදකොට මේ අපාය තුළ මේකට ධර්මය කියන ගූත නිරේ කියල. මේ අපායේ දුක්හිඳලා 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 එතනින් යමපල්ලු අරගෙන වීසි කරනවා කියනවා ඊළඟට තවත් අපායක් තිනවා උනුවලු නිරේ කියලා අපාය. එතකොට මේ උනුවලු නිරේට වැටුනට පස්සේ එතනත් විශාල දුකක් විඳිනවා. ඊළඟට කුක්කුල නිරේ ගැන සඳහන් වෙනවා. යොදුන් 100ක් උසට නැගිච්ච විශාල ගිනි දැල් හටගන්න කටුයිඹුල් වනයක් තමයි කියනවා මේ අපායි කුක්කුල නිරේ පිහිටලා තියෙන්නේ. අන්න ඔබ දැකලා ඇති සමහර වෙලාවට අපි පුංචි කාලේ ඔය පන්සල්ලොලට යනකොට පන්සල්වල චිත්‍ර ඇඳලා තියෙනවා කටුයිඹුල් ගස්වල උල් තියෙන ගස්වල නග්ගනවා. සමහර වෙලාවට ධර්මය නොදන්න පින්පව් ගැන නොදන්න මේ දේශන අහල නැති දේවදූත සූත්‍රය අහල නැති නෑදෑයි ඔබට කියලා ඇති ඕවා බොරු ඕවා ඔය බය කරන්න ඇඳලා තියෙනේවා ඕම් බලාපල් ඔහොම ගස් කොහෙද තියෙන්නේ පොඩි දරුවන්ට මෙහෙම කියලා දෙන අයින්න අයව පෙන්න්න. හැබැයි අපිත් පුංචි කාලෙ හිතාගෙන හිටේ විදිහට මෙ බොරු කියලා ඕව කොහෙද තියෙන්නේ ඔහොම ඒ කොහෙද තියෙන්නේ කියලා හිතුවේ මේවා මේ මිනිස්සු අකුසල් වලින් වළක්වන්න මේ බය කරන්න ඇඳපු ඒවා තමයි කියලා හිතුවේ දන්නේ නැති කාලේ. හැබැයි බුද්ධ දේශනා කියවනකොට අපිට දකින්න ලැබුණේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් බුදුවැසින් දකිනවා අපායව මේ විදිහට මැවෙනවා කියලා. ඒ නිසයි මේ දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ආයමස් හේපත් කරන්නේ ශ්‍රාවකයන්ට සැකයක් ඇති නොවෙන්න. මහණෙනි මේ දේශනාව තථාගතයන් වහන්සේ කරන්න වෙන කිසිම ශ්‍රමණයෙක්ගෙන්වත් බ්‍රාහ්මණයෙක්ගෙන්වත් දෙවියෙක්ගෙන්වත් කාගෙන්වත් අහලා කියන එකක් නෙමෙයි. මේ කවුරුත් කියලා කියනවා නෙමෙයි. අපිච යදේව මේ සාමඤ්ඤාතං මේ දේශනාව කරන්නේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කළ ඥාණයෙන් දැකලාමයි. සාමන් දිට්ඨින් දිවසින් බුදුවැසින් දැකලාමයි. සාමං විදිතං තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්මයි මේ දේශනාව කරන්නේ. ඇයි පිංගුතුනි මේ දේ දකින්න හැකියාවක් නැති දිවසක් නැති ශ්‍රාවකයෙකුට සැක ඇති වෙන්න පුළුවන්. කොහෙද ඕවා තියෙන්නේ කියලා. ඊළඟට පිංගතුනි මේ කටුයිඹුල් වනය ගැන ධර්මයේ සඳහන් වෙන්නේ විශාල තියුණු කටු තියෙන ගස් තියෙන වනාන්තරයක් කියන. යමපල්ලෝ ගගහ මේ කටු ඉඹුල් ගස්වල උල් තියෙන ගස්වල නග්ගනවා කිය. බේරෙන් අතක් නෑ. කෑගගහ විලාපදිදී මේ ගස්වලට නගිනකොට ඒ තියෙන උල් කටුවල ඇනෙනකොට පපුුවෙන් ඇනුනහම කොන්දෙන් එලියට එනවා කෙන කට්ට. කෑගහල විලාපදීලා කෝමාරි ගලෝගන්න මැරෙන්න ඒකයි තියෙන වෙනස. ඊළඟට මූනෙන් ඇනිච්චහම හිස්කබල ඒ තියෙන මැවිච්ච කයේ ඒ මූුණ හිල් කරගෙන අනි පැත්තේ මතු වෙනවා කිය. ආයමත් ඒ විදිහටම සකස්වෙන. අර වේදනාවින්දිමින් කෑගගහ විලාපදිදී මේ කටුයිඹුල් වනේ තුළ මේ ගස්වලට නග්ගනවා කෙන උල් තියෙන තියුණු කටු තියෙන ගස්වලට නග්ගනවා කෙන යමපල්. ඊළඟට එතනින් දුක්විඳලා එතනින් කොහෝමහරි පැනගෙන වැටෙනකොට ඊළඟට වැටෙන්නේ තවත් අපාය. අසිපත් වනය කියලා සඳහන් වෙනවා. ඒ අපායි ස්වභාවය ඒ කර්මාන්රූපිය මැවෙන ගස්වල හරියට කඩුවගේ දෙපැත්ත කැපෙන තියුණු කඩුවක යම්සේද එවැනි තියුණු පට්‍ර තමයි කෙන මේ ගස්වල තියෙන්. මේ අසිපත් වනයෙන් දුවගෙන යනවා යමපල්ලු ගහනකොට කොහොමහරි මේකෙන් දුවගෙන යනවා කොහේට හරි පැන්ල බේරෙන් අතක් හොයාගෙන. ඒ යනකොට අර ගස්වල පත්‍ර කඩුවගේ තියුණු අසිපත් වගේ පත්‍රවලින් ඒවා වැටෙනකොට මූනට වැටුනහ මූුණ දෙකට කැපිලවෙන් වෙනවා කියෙන්.
අතපය කැපිලා වෙන් වෙනවා. නාස් කැපිලා වැටෙනවා කියන. එතකොට අතපය කැපෙනකොට ඇඟ කැපිලා වෙන් වෙනකොට යම් වේදනාවක් දැනෙනවද ඒ වගේම තියුණු වේදනා ඇති වෙනවා. ආයමත් අර කලින් තිබ්බ විදිහටම ආයමත් හා වෙලා ශරීරයේ පහළ වෙනවා කියන. එතකොට මේ විදියට කෑ ගහගෙන අතපය කපාගෙන ගිහිලා එතනින් යන්තම් පැනගන්නවා විශාල උණුදිය ගලාගෙන යන ගඟක් වගේ තැනක්. ඒකට ගැන වේතරණී නිරේ කියලා කියන්න. එතනින් පැනගන්න වේතරණී කෙන අපායට පනින්නේ බේරෙන්. අසිපත් වනින් දුවගෙන ගිහිල පනිනකොට වැටෙනවා වේතරණී නිරේ. මේකෙ ගහගෙන ගිනියං වෙච්ච රත්වෙච්ච මේ වතුර තියෙන මේ අපාය ගහගෙන යනවා කිය. ඒ යනකොට එක එක තැන්වලද යමපල්ලු ඇදල ගන්න. ඇදල අරගෙන අහනවලු ඔබට මොනවද ඕන කියලාහන. මේ ධර්ම මේ දේශනාව සඳහන් වෙනවා දේවදූත සූත්‍රයේ. එතකොට අර වේදනාවෙන් කුසගින්නෙන් විශාල බයකින් ඉන්න කෙනා යම පල්ලන්ට කිනවනේ මට පිපාසයි. මට බොන්න දෙයක් දෙන්න මොනවාහරි දෙයක්. ඒ වෙලාවි කරන්න රත්වෙච්ච යකඩකූරු දෙකක් කටට තියලා කට ඈත් කරලා ලෝදියවක් කරනවා කියන කටට. බුදුරජාණන් වහසේ දේශනා කන මහනෙන උගුර බඩවැල් පිච්චීගෙන පසු පසින් එලියට යනවා කියෙන රත්වෙච්ච ගිනියං වෙච්ච ලෝදිය. මොක දෝපපාතික ශරීරයක් තියෙන් මැරෙන් නෑ ඒකයි එතන තියෙන වෙනස්. කෑ ගහනෝ විලාප දෙනවා. ඊළඟට අල්ලගෙන අහනවා ඔබට තවමනවද ඕන අනේ මට බඩකිනේ කියන. ඉදාබට එහෙනම් කියලා අර වගේම කට අල්ලල රත්වෙච්ච යකඩකින් කට ඈත් කරලා ලෝදිය ගුලියක් දානවා කියෙන කටට. ගිනියං වෙච්ච ලෝදිය ගුලියක් කටට දානකොට උගුරත් පිච්චීගෙන බඩවැල් පිච්චීගෙන ගිහිල පසු පසින් එලියට යනවා කියනවා මුළු ඇංගම ඇතුළෙන් පිච්චී. යම් වේදනාවත් දැනෙනවද ඒ වේදනාව ඒ විදිහටම හුන්ට උපදිනවා කිය. කෑ ගහනවා විලාප දෙනවා හැබැයි චුතවීමක් නම් නෑ කිය. දැන් මේ විදිහට මේ අපායි දුක්හිඳලා ආයමත් එතනින් යමපල්ල වල්ල වීසි කරනවා කෙන මහානිරයට ඔය කියපු දැම් මේ අපායවල් කීපේම මේ රවුම කැරකෙනවා වගේ අකුසලේ ගෙවෙනකං ඔය අපායෙන් අපායට වැටි වැටි දුක්හිනවිද යනවා කියන. මෙන්න මේ දේශනාව මේක තියෙන්නේ මජ්්‍යම නිකායි දේවදූත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ විදිහට නිරේට යන්න නිරි සත්තයෙක් අකුසල් කරලා කයින් දුෂ්චරිතයේදිලා වචනින් දුෂ්චරිතයේදිලා මනසින් දුෂ්චරිතයේදිලා ආරයන් වහන්සේලට නින්දා පහස කරලා නියත මිත්‍යා දෘෂ්ටිය පින්වතුනි බලවත්ම අකුසලේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින් පව් කියල දෙයක් නෑ මෙලෝ පරලෝ කියල දෙයක් නෑ කරන යහපත් දේවල් වල විපාකනෑ දෙමවපියන්ට සලකළ වැඩක් නෑ ඕපපාතික සත්වයන් කියලා කොට සක්නෑ තමන්ගේ නුවනින් ජීවිතය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකෙනෑ මෙන්න මේ දෘෂ්ටිය තමයි බලවත්ම භයානකම නියත මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියේ බැසගත්ත කෙනා අපායට වැටිලා විඳින දුකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්න. මේ දේශනාව දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යමරජ්ජුරුවන්ටත් මේ නිරේට ඇදිලා යන සත්‍යයෙක් විඳින දුක දිහා බලාගෙනනිදලා දැන් මේ යමරජ්ජුරුව කියන්නේ අපායේ අර යම මේ අපායට ඇදිලා ගිය කෙනා වගේ අපායි දුක්විදින කෙනෙක් නෙමේ. හැබැයි ඔහුටත් දුකක් ඇති වෙනවා. ඒ දුක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කන මහණෙනි යමරජ්ජුරුවන් මේ අපායට ඇදිලා එන අය අපාය තුළ විදින දුක දිහා දැකලා යමරජ්ජුරුවන්ටත් හිතෙනවලු අනේ මටත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙච්ච කාලෙක මේ අපායේ යමරජ තනතුරෙන් නිදහස් වෙලා සුගතියක ඉපදිලා මටත් බණහලා සසර දුකින් මිදන්න තියෙනවනම් කොයි තරං හොඳද කියන සිතුවිල් ඇතිවෙනවා කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන මෙන්න මේ දේශනාව මේ අපායට ඇදිලා ගිහිල්ලා සත්‍යය අපාය විදින දුක ගැන මේ දේශනාව තථාගතයන් වහන්සේ කරන්නේ කිසිම ශ්‍රමණයකින්වත් බ්‍රාහ්මණයකින්වත් අහල නෙමෙයි. තථාගතයන් වහන්සේ අවබෝධ කරලා මයි සාමඥාතං සාමන්දිට්ටිං බුදුවැසින් දිවසින් දැකලාමයි මේ දේශනාව කරන්න සාමං විදිතං තථාගතයන් වහන්සේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන මයි මේ දේශනාව කරන්නේ කියලා නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් මේ දේශනාව දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේ දේශනාව මේ දේවදූත සූත්‍රය මිහිදු මහරහත්තන් වහන්සේදා අද අනුරාධපුරේ විශාලම චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි ඒ ජේතවන චෛත්‍ය පිහිටියේ භූමියේ තමයි මිහිදු මහරහත්තන් වහන්සේදා
අපේ රටේ සාමාන්‍ය මනුස්්‍යයන්ට මෙන්න මේ දේශනාව තමයි දේශනා කරේ මුලින්ම. ඉස්සල්ලාම රජ්ජුරුවන්ට චුල්ලහති පදෝපම සූත්‍රින් දහම් දෙසුව. එදා රාත්‍රී ලංකා භූමියේම ඉන්න දෙවියන් අමනුස්්‍යයන් යක්ෂයන්ට ආරාධනා කරලා සමචිත්ත පරියාය සූත්‍රින් දහම් දෙසුව. දෙවනි දවසේ අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරුන්ට පේතවත්ව විමානවත්ව ඇසුරෙන් මාලිගාවෙදි දානෙ වලඳල දහම් දෙසලා සාමාන්‍ය මනුස්්‍යයන්ට බණ කියද්දි මුලින්ම ගත්තේ දේවදූත සූත්‍රය. ඒකට හේතුව මේ මනුස්්‍යයන්ව ඉස්සරලාම පිනට යොදවන්න නම් අකුසලෙන් ගලවගන්නට ඕන. ඒ වෙනකොට නොයෙක් විදි අකුසල් කරගෙන පින් පව් විශ්වාසයක් නැතුව කර්මඵල විශ්වාසයක් නැතුව සමහර කාලවල බහල ඇති ලංකාවේ ධර්මය පිහිටන්න පෙර යකුන් යක්ෂණයන් අදහලා බිලි පූජාතියමේ නොයෙක් විදිහේ ප්‍රාණගාතාදී අකුසල් කරමි. රජ්ජුරුව පවා තිසරණය පිහිටියේ පෝය දවස 20,000ක පිරිසක් එක්ක මිස්සක පව්වට දඩේමයකි නොගී. එතකොට බලන්න පෝය දවසටත් එදා මිහිදු මහරහත්තන් වහන්සේ වඩින්න පෙර අපේ රටේ රජවරු පෝය දවසටත් කරේ පිරිසත් එක්ක සත්තු මරන්න දඩේම යනේ. එවැනි මනුස්්‍යයන් ජීවත්වෙච්ච රටකට ඇවිල්ලා සාමාන්‍ය මනුස්්‍යයන්ට එදා ජෝතිය වනේ ඒ මණ්ඩපේ මතදි දේවදූත සූත්‍රයෙන් බණ කියද්දී අපේ රටේ බොහෝ පිරිසක් එදා ඒ භූමියේ බණහලා 500ක් දෙනෙක් ඒ භූමියේදී සෝවානාදී මාර්ග ඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. පිංහතුනි අන්නේ උතුම් භූමිය මිහිදු මහරහතන් වහන්සේ මේ දේවදූත සූත්‍ර දේශනා කරපු ඒ උතුම්ම පුණ්‍ය භූමිය තමයි අද අනුරාධපුර අටමස්ථාන පිහිටි පිම්බි මේ විශාලම චෛත්‍යරාජාණන් වහන්සේ හැටියට රුවන්වැලි මහාසෑයටත් වඩා විශාලත්වයෙන් යුතුව ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ ඉන පැළඳි පටිධාතුන් වහන්සේ තැන්පත්ව වැඩඉන්න ඒ උතුම් ජේතවන චෛත්‍ය. මේ උතුම් දේවදූත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබට යම් අපාය බයක් ඇති වුණාද සමහර වෙලාවට ඔබට අපි දන්නේ නැති වුණාට අපි කොච්චරනම් මේ දීර්ඝ සංසාර ගමන මේ අපායවල් වල දුක්විඳ විදාපු ගමනක්ද. අපි කොච්චර මේ අපායවල් වල වැටිලා මේ කියන හැම අපායකම කල්ප ගණන් දුක්විඳ විඳ ඉන්න ඇති. ඒ නිසා දැන් අපි යන්තන් මේ සතරාපායෙන් මිදිලා පතිරූප දේශයක පෙර පිනක් බලවත් වෙලා මනුස්ස ජීවිතයක් ලබපු වෙලා. ඒ නිසා පෙර පිනකින් දැන් මනුස්ස ජීවිතයක් ලබලා හොඳට බණහන්න ලැබෙනවා සද්ධර්මශ්‍රවණය ලැබෙනවා. ඒ නිසා ඔබ අප්‍රමාදීව පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන උතුම් වූ ධර්මයම දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න වීරියගන්න. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මශ්‍රවණ මේ පිනත් ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.